අපි ගිය සතියේ කතා කරා මතක දන්නේ ඔයාලට ස්ථිතික වෙබ් අඩවි මොනවද නේද කියලා. ගතික වෙබ් අඩවි කියන්නේ මොනවද? එතකොට ඒ වගේ තියෙන පහසුකම් මොනවද? ඊට පස්සේ ස්ථිතික වෙබ් අඩවි පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද? ගතික වෙබ් අඩවි පාවිච්චි කරන මොනවා සඳහාද? වෙබ් අඩවි නිර්මාණ කරන මෘදුකාංග මොනවද? නේද? පාඨ සංස්කරණ, වෙබ් සංස්කාරක නේ? සංධාර කළමනාකරණ පදි මෙන්න මේ වගේ දේවල් කතා කරා. එතකොට සංධාර කළමනාකරණ නිර්මාණය කරලා අපි කිව්වා මෙන්න මේ softwares කොහොමද Apache PHP MySQL ඒවා සඳහා මෘදුකාංග දෙකක් WAMP server and XAMPP server කියන එක මම දැන් අපි කරා නේද? මට හිතෙන්නේ අපි theory වල මෙන්න මෙතන ඉඳලා තියෙන්නේ. එහෙම නේද පුතේ? හරි නේද? අපි මෙන්න මෙතන නිකන් theory වල ඉවර කරා නේද? XAMPP එකයි WAMP එකයි කියලා. හරි. මම මේක පටන් ගන්න කලින් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. හරිද? මතක් කරුම් බලන්න ඔයාලට මම මේ අහන කෙනා උත්තර දෙන්න. හරිද? මට කවුරු හරි කියන්න HTML කියන්නේ programming language එකක්ද නැද්ද? මයික් ඔන් කරන්න පුළුවන් ඔයාලට. HTML programming language එකක්ද නැද්ද? programming language HTML කියන්නේ programming language එකක් නෙවෙයි. HTML කියන්නේ පුතේ විස්තරාත්මක භාෂාව. programming නෙවෙයි. හොඳට මතක තියාගන්න මම මුලදී දෙන්නේ බලන්න HTML පටන් ගත්ත දවසට මම දීලා තියෙන නෝට් එකක් HTML ලක්ෂණ. HTML කියන්නේ පුතා hypertext markup language. hypertext markup language. මේක ඇවිල්ලා විස්තරාත්මක භාෂාවක් විතරමයි. HTML කියන්නේ programming language එකක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. HTML කියන්නේ වෙබ් අඩවි නිර්මාණයේදී භාවිත කරන language එකක්. ඒකෙදි HTML කුසලන භාවිත කරන එක programming language එකක් එහෙමනම් නෙවෙයි. මේක අක්ෂර සංවේදීද නැද්ද? හොඳ නැද්ද? නෑ. very good. මෙයා case sensitive නෑ. කුසලනයක් වැරදි නම් දෝෂයක් වෙන්නවද මෙයා? ඒත් නෑ. හැබැයි output එකක් දෙන්නේ නැති විදිහ. simple B capital B දෙකම bold. එහෙනම් මේ programming වෙන්න බෑනේ පුතා. programming වල එහෙම අක්ෂර වැරදි නම් අනිවාර්යෙන් errors වෙන්න. මේකේ කිසිම error එකක් වෙන්නන්නේ නැහැ. එහෙනම් HTML කියන්නේ විස්තරාත්මක භාෂාවක් විතරයි. එයා කරන්නේ මොන හරි output එක ප්‍රදර්ශනය කරන එක විතරමයි කරන්නේ. මේක programming language එකක් එහෙම නෙවෙයි. HTML කේත ලියන්න programming නෙවෙයි ඈ. කේත ලියන්න භාවිත කරන්න පුළුවන් software තුනක් කවුරු කියන්න බලන්න. WordPad, Word. Oh, very good. Notepad, WordPad, Notepad++ කියලා එකක් තියෙනවානේ. තව තියෙනවා Sublime Text මේ වගේ විවිධ මෘදුකාංග භාවිත කරන්න පුළුවන් HTML කරන්න. Notepad, WordPad, නේ Notepad++, Sublime Text මේ වගේ software වල පාවිච්චි කරනවා. දැන් සරල වෙබ් අඩවියක් නම් අපිට ඔය පාඨ සංස්කරණ භාවිත කරලා නිර්මාණය කරන්න. මට එහෙනම් කියන්න බලන්න වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග වර්ග තුනක් අපි ගිය සතියේ කතා කරා. මොනවද ඒ වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග වර්ග තුන? පාඨ සංස්කාරක, very good. වෙබ් සංස්කාරක, very good. සංධාර කළමනාකරන පද. very good පුතේ. සංධාර කළමනාකරන පද්ධති. පාඨ සංස්කාරක කියන්නේ ඔය notepad, wordpad වගේ දේ. ඒවා කෙලින්ම අපි HTML කේද ලිව්වා. image එකක් නම් img src කියලා එමු ලිව්වා. පාඨ සංස්කාරක notepad, wordpad, word වගේ දේ. ඊට පස්සේ අපි කතා කරා වෙබ් සංස්කාරක මෘදුකාංග. දැන් මේ පාඨ සංස්කාරක වල වගේ සෑම දෙයක්ම ලියන්න ඕනේ නැහැ. insert ගිහිල්ලා අපිට පින්තූරෙම ගන්න පුළුවන් උදාහරණ. එයා software එකේ පුතේ HTML කේත automatically ලියා ගන්න. ඊට පස්සේ තමයි ඒ වෙබ් සංස්කාරක මේ අපි sorry පාඨ සංස්කාරක ඊට පස්සේ වෙබ් සංස්කාරක මෘදුකාංගනේ උදාහරණ තමයි Dreamweaver. හැබැයි Dreamweaver කියන කෙනා නොමිලේ ගන්න එකක් නෙවෙයි license software. Composer නම් free and open source. නේ මෙන්න මේ වගේ විවිධ මෘදුකාංග අපි පාවිච්චි කරා. හැබැයි මෙන්න මේ දෙක බොහෝ වෙලාවට පාවිච්චි අපි ස්ථිතික වෙබ් අඩවි වලට. මොකද පුතේ ස්ථිතික වෙබ් අඩවියක් කියන්නේ? වෙනස් වෙන්න. ඔව් වෙබ් අඩවියක අන්තර්ගතය
නිතරම වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා ස්ථිතික වෙබ් අඩවියක් කියලා. වෙබ් අඩවියක අන්තර්ගතය නිතර වෙනස් වෙනවා නම් අපි කියනවා ගතික ගතික වෙබ් අඩවිය. very good ගතික වෙබ් අඩවියක් කියලා කියනවා. දැන් ගතික වෙබ් අඩවි නිර්මාණයදී පාවිච්චි කරනවද මොකක්ද අපි software වර්ගයේ පාවිච්චි කරන්නේ? සන්දාර කල very good සන්දාර කළමනාකරණ පද්ධතිය නේ කියලා දුවනවා අර රිලේ එකේ වගේ බැටන් එක තියලා දුවන්නේ ටක්කල අරගෙන ඒ වගේ නේ කියන උත්තර දෙන්න. සන්දාර කළමන හිම කියන්නේ හිමින් වෙලාව අරගෙන කලවල නැති හිමින් කියන්නේ ඔක්කොම එහෙමයි කියලා ටොක් ගාලා දුවනවා. කියලා වචනේ පිට වෙන කලින් මයික් එක ඔෆ් කරලා යනවා. සන්දාර කළමනාකරණ පද්ධතිය. දැන් පුතේ මේ සන්දාර කළමනාකරණ පද්ධති පාවිච්චි කරද්දී අපි ඒ ගොඩක් වෙලාවට ටෙම්ප්ලේට් එකක් එඩිට් කරන්න ඒකේ තියෙනවා වගු තියෙනවා ෆෝම්ස් තියෙනවා ඒව පාවිච්චි කරනවා අපි අපිට අවශ්‍ය වෙනස් කරගන්න දැන් උදාහරණයක් Joomla වගේ ඒවා Drupal WordPress මෙන්න මේවා තමයි content management system එකක් කියලා අපි කියන්නේ. එතකොට මේ සන්දාර කළමනාකරණ පද්ධතියක් දාගත්ත අපි software වර්ග දෙකක් ගැන කතා කරමු. මොකද WAMP එකයි XWAMP එකයි. හැබැයි මේ WAMP එකයි XWAMP එකයි පාවිච්චි කරද්දී අනිවාර්යෙන් PHP MySQL මෙන්න මේ වගේ apps තියෙන්න ඕන WAMP server මේ Apache server එහෙම තියෙන්න. හැබැයි මේ WAMP එකේ XWAMP එකේ මෙම කියන මෘදුකාංග කුලකයේම තියෙන මේ තුනම එයාගේ අඩංගු වෙනවා. අපි ওই ටික නේද කතා කරේ තව සන්දාරේ කිව්ව මොකද්ද සන්දාර කියන වෙබ් අඩවික අන්තර්ගතය. ඒක කළමනාකරණය කරන අපි කෙනෙක් කතා කරානේ. එහෙනම් මාතෘකා ලියා ගන්න පුතේ වෙබ් අඩවි නිර්මාණ ආශ්‍රිත භූමිකා පොතේ ලියා ගන්න. වෙබ් අඩවි නිර්මාණ ආශ්‍රිත භූමිකා දැන් පුතේ වෙබ් අඩවියක් හදන මේ පැයෙන් හදන දෙයක් නෙවෙයි සති ගාණක් දවස් ගාණක් මාස ගාණක් එකතු වෙලා ටීම් වර්ක් එකක්. අතට ටීම් වර්ක් කියන්නේ ඒ වගේ එකක්. එතකොට එක එක්කෙනාට විවිධ භූමිකා තියෙනවා. අපි ඒව කතා කරමු. ලියාගන්න එක යටතේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සහ ඒ ප්‍රකාශයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වේ. එහිදී පුද්ගලයන් කීප දෙනෙකු සම්බන්ධ වන අතර එක් පුද්ගලයාට වෙන වෙනම කාර්ය භාරයන් පැවරී ඇත. මොකද මං කිව්වේ වෙබ් අඩවි නිර්මාණය කිරීමට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එහිදී පුද්ගලයන් කීප දෙනෙකු සම්බන්ධ වෙනවා. ඒ එක් පුද්ගලයාට විවිධ කාර්ය භාරයන් පැවරෙනවා කියලා මං කිව්වා. හරි නේද? ඒක ඇට ලියා ගන්න. එක් පුද්ගලයාට මේ ලයිට් එක අමාරු උදේ හැටෙනකොට ස්ක්‍රීන් එකේ එකම ලයිට් එක ඔයාලා වෙලා මේ කැම් එක ඕෆ් කරලා මම අහක බලන් කියන්නේ ඒක අමාරු. එක් පුද්ගලයාට අයත් භූමිකා කීපයක් පහත දැක්වේ.
දැන් ඒ කියන්නේ පුතේ විවිධ පුද්ගලයන්ගේ ටීම් වර්ක් එකක් සරලව. ලියන්න අංක 1 වෙබ් අඩවි නිර්මාපක. ඕත කියලා අපි කියන්නේ. වෙබ් අඩවි නිර්මාපක. එයාගේ කාර්යය තමයි පුතේ අතුරු මුහුණට සැලසුම් කිරීම. ලියා ගන්න. වෙබ් අඩවියේ අතුරු මුහුණට සැලසුම් කරයි. වෙබ් අඩවියේ අතුරු මුහුණට සැලසුම් කරයි. අංක 2 සංස්කාරක එඩිටර් කියලා අපි කියන්නේ. සංස්කාරක එයාගේ කාර්යය තමයි ලියාගමු. කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා නිවැරදි කිරීම සිදු කරයි. කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා නිවැරදි කිරීම සිදු කරයි. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑමින් නෙවෙයි ඈ. ප්‍රෝග්‍රෑමින් කරන දැනුත් තියෙනවා. JavaScript එකනේ PHP එක. HTML ප්‍රෝග්‍රෑමින් නෙවෙයි ඈ. කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා දෝෂ නිවැරදි කිරීම සිදු කරයි. අංක 3 ලියා ගන්න නම් ප්‍රකාශක අපි කියනවා පබ්ලිෂර් නේ. පබ්ලිෂර් ප්‍රකාශනපත් කරන්න. ප්‍රකාශක ඒක ඇද ලියා ගන්න. වෙබ් අඩවිය ප්‍රකාශනපත් කිරීම සිදු කරයි. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම සිදු කරන වෙබ් අඩවියක් පුතේ හදලා ඒක පබ්ලිෂ් කරන්නේ. කවුද අපේ මෙන්න මෙයා කවුද? ප්‍රකාශක පබ්ලිෂර් කියලා කියන්නේ. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම සිදු කරයි. එහෙනම් අංක 4 ලියන්න. වෙබ් අඩවි පරිපාලක. මෙයා තමයි වැඩිම බලයක් තියෙන එක ඇඩ්මිනිස්ට්‍රේටර්. වෙබ් අඩවි පරිපාලක ලියාගන්න කියartifactId වෙබ් අඩවි සංවර්ධනයේදී වැදගත්ම කාර්යභාරය පැවරී ඇත්තේ මම හිමින් කියන්නේ සමහර ස්ටෝරි නෑ වෙබ් අඩවි පරිපාලක වෙතටයි. ඒකම ලියා ගන්න. දත්ත පාදක සම්බන්ධව නඩත්තු කටයුතු සිදු කිරීම වෙබ් අඩවි පරිපාලක සිදු කරයි. එහෙනම් වැදගත්ම කෙනා කවුද අපේ
වෙබ් අඩවි පරිපලයා තමයි යූසර්නේම් accounts එකම හදන්නේ. ඊළඟ ලියන්න අංක 5 පරිශීලකයන්. ඒ කියන්නේ කවුද අපිනේ? පරිශීලකයන් users. එයාගේ කාර්යය මොකද්ද? වෙබ් අඩවිය පරිශීලනය කිරීම. දැන් තේරුණාද? එහෙනම් වෙබ් අඩවියේ කේත ලියන්නේ දෝෂ වෙන්නේ කවුද? වෙබ් සංස්කාරක. වෙබ් අඩවිය ප්‍රකාශනයටපත් කර වෙබ් ප්‍රකාශක. වෙබ් අඩවියක ඩේටාබේස් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුද? වෙබ් අඩවි පරිපාලක. පරිශීලනය කියන අපි වගේ කට්ටියක්. කේත ලිවීම, දෝෂ පරීක්ෂාව සහ දෝෂ නිවැරදි කිරීම කරන්නේ කවුද? වෙබ් අඩවි සංස්කාරකම. එහෙනම් ලියාගන්න මාතෘකාව වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම. වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම. ඒ කියන්නේ පුතේ පබ්ලිෂ් කරන්න යන්නේ අපි ඉන්ටර්නෙට් එකට. වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම. අපි දැන් මේ වෙබ් අඩවිය ඉන්ටර්නෙට් එකට පබ්ලිෂ් කරන්න යනවා. හරි. දැන් පුතේ අපි ඉස්සෙල්ලාම වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරද්දී අපි කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලාම වෙබ් අඩවිය නිර්මාණය කරගන්න ඕන. මම කිව්වා වෙබ් අඩවිය නිර්මාණය කරගන්න පුළුවන් ක්‍රම කීපයක්. මොනවද පුතේ ඒවා? පාඨ සංස්කරණ භාවිත කරලා නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ වෙබ් සංස්කාරක භාවිත කරලා පුළුවන්. සංධාර කළමනාකරණ පද්ධති භාවිත කරලා පුළුවන්. එහෙනම් වෙබ් අඩවියක් ඉස්සෙල්ලාම නිර්මාණය කරගන්න. ඊට පස්සේ අපි වෙබ් සත්කාරකෙක් තෝරගන්න ඕන. නේ? ඒ කියන්නේ පුතේ අපි දැන් අපිට හොස්ට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ නේ. ඒ කියන්නේ හොස්ට් කරන්න පුළුවන් කම්පැනිස් තියෙනවා. අපි හැමෝරම නිකන් ගිහලා සර්වර් එකට දාන්න බෑ. අන්න එයාලට කියනවා වෙබ් හොස්ට් කෙනෙක්. සත්කාරකෙක් අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ වසම් නාමයක් වෙන් කරගන්න ඩොමේන් නේම් එකක්. උදාහරණයක් google.com වගේ. ඊට පස්සේ ඇත්තම වසම් නාමය ඇතුළේ තියෙන IP ලිපියක්. ඒකත් මතක තියාගන්න අපි මිනිස්සුන්ට අමතක නිසා තමයි ඩොමේන් එක දීලා තියෙන්නේ. අප්ලෝඩ් කරන්න ඔය ෆයිල් ශිලා වගේ software එකක් ඕන. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. ඊට පස්සේ අපිට ඔක අප්ලෝඩ් කරන්න පුළුවන්. බලන්න. වෙබ් අඩවියක් නිර්මාණය කර වෙබ් සත්කාරකයක් විතර උඩුගත කිරීම වරින් වර සිදු කරන ක්‍රියාවලිය යාවත් කාලික සහ මාර්ගගත ඵල කිරීම යන කාර්යයන් සියල්ලම වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කර අයත් වේ. මේ සඳහා වෙබ් අඩවි ප්‍රකාශ සම්බන්ධ අවශ්‍යතා කීපයක් ඇත. හරි. එහෙනම් ලියාගන්න. ලිවරේ පුතේ මාතෘකාව වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීම. එහෙනම් අංක 1 ලියන්න. සුදුසු මෘදුකාංගයක් භාවිතයෙන් වෙබ් අඩවිය නිර්මාණය කිරීම. සුදුසු මෘදුකාංගයක් භාවිතයෙන් වෙබ් අඩවිය නිර්මාණය කිරීම. අංක 2 වෙබ් සත්කාරකයෙකුගේ සහාය ලබා ගැනීම. හොස්ටිං පාසුම අපි ගන්න බෑ කියන්නේ සර්වර් එකක් කියමු ගන්න ඕන අපි නේ. වෙබ් සත්කාරකයෙකුගේ සහාය ලබා ගැනීම. වෙබ් හොස්ට් කෙනෙක්. ඒ කියන්නේ යාළා ගාව තමයි සර්වර් ස්පේස් එක තියෙන්නේ. වෙබ් සත්කාරකයෙකුගේ සහාය ලබා ගැනීම. අංක 3 වසම් නාමයක් වෙන් කර ගැනීම. google.com වෙන්න පුළුවන් නේ. ඩොමේන් නේම් එක. වසම් නාමයක් වෙන් කර ගැනීම. ඊළඟ එක FTP මෘදුකාංගයක් භාවිත කර ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන එක. FTP මෘදුකාංගයක් භාවිත කර වෙබ් අඩවියේ අන්තර්ගතය හරි පුතා විනාඩියක් දෙන්න සර් කෙනෙක් කමෙන්ට් එකේ විනාඩියක් දෙන්න.
හරි පුතේ අපි කරමු අර මේ සර් කෙනෙක් යාළුවෙක් ආවා. සෝරි ඈ. එහෙනම් අපි මොකද පුතේ කිව්වේ ඉස්සලාම වෙබ් අඩවි නිර්මාණ මුදුකාංගයක් පාවිච්චි කරලා වෙබ් අඩවිය නිර්මාණය කරගන්නවා කිව්වා. වෙබ් සත්කාරික සහාය ලබා ගන්නවා කිව්වා. අංක 3 වසම් නාමයක් වෙන් කර ගැනීම. අංක 4 ලිව්වා උඩුගත කිරීම මුදුකාංගයක් භාවිත නැත්නම් FTP මුදුකාංගයක් භාවිත කිරීම කියලා නේද? FTP මුදුකාංගයක් භාවිත කරලා අර වෙබ් අඩවියේ අන්තර්ගතයේ උඩුගත කරනවා කියලා ලියා ගන්න. ලිවන්නේ පුතේ ඒක 4ක්. ලිවන්නේ FTP මෘදුකාංගයක් භාවිත කර වෙබ් අඩවියේ අන්තර්ගතයේ උඩුගත කිරීම අප්ලෝඩ් කරනවා කියලා මම කිව්වා. හරි අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාවයක් උතු මේව කරන්න බෑ. නේද? අපිට කොහොමද අප්ලෝඩ් කරන්න බෑ. අනිවාර්යෙන් වෙබ් අඩවිය හදද්දී පුතේ අපිට ඉන්ටර්නෙට් ඕනේ නැහැ. හදලා අප්ලෝඩ් කරද්දී අනිවාර්යෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ඕනේ. මොකද අපි දාන්නේ සර්වර් එකකට දාන්නේ. එතකොට අපිට ඒක අනිවාර්යයෙන්ම ඕනේ. එහෙනම් මොකද්ද පුතේ අනිවාර්යෙන් වෙබ් අඩවිය කැමැති මුදුකාය නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙබ් සත්කාරික සහාය ලබා ගන්න අපි හොස්ට් කෙනෙක්ගේ වසම් නාමයක් භාවිත කරනවා. ඊට පස්සේ අපි කැමැති එකක් දැන් ඔය මට කියන්න බලන්න වසම් නාමය ඇත්තට අපි ලිව්වට දැන් උදාහරණයක් අපි ලියනනේ ඩොමේන් නේම මෙන්න මෙහෙම දන්න කෙනෙක් කියන්නේ අපි ලියනවා දැන් උදාහරණයක් google.com කියලා. මේකනේ වසම් නාමය. ඇත්තටම වසම් නාමයේ ඇතුලේ මොකද තියෙන්නේ? කියන්න බලන්න මයික් ඔන් කරලා කියන්න. ඩොමේන් නේම් එක ඇතුලේ මොකද තියෙන්නේ? මිනිස්සුන්ට ලේසි වෙන ඩොමේන් එකක් දීලා තියෙන්නේ. දන්න අය තුසන් යසෝදර කියන පුතේ IP address very good IP address එකක් තියෙන. දැන් මිනිස්සුන්ට පුතේ IP එක දුන්නොත් මතක නෑනේ අපි දු මේක කියලා. මිනිස්සුන්ට අමතක නිසා අපිට දෙනවා ඩොමේන් එක. හැබැයි මේ ඩොමේන් එක දුන්නාට මේක ඇතුලේ තියෙන IP එකක්. ඒතකොට මේ ඩොමේන් එක IP වලට පරිවර්තනය කරනවා. කවුද කරන්නේ ඒක? කවුද කරන්නේ? වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කරන්නේ කවුද? very good. DNS නේද domain name server කියන්නේ. හරි නේද පුතේ? එහෙනම් අපි වෙබ් අඩවිය නිර්මාණය කරගත්තා. වෙබ් සාත්කාරයේ සහාය ලබා ගන්න හොස්ටිං කරන්න. එයා තමයි අපි හොස්ටිං පහසුකම දෙන්නේ. domain එකක් වෙන් කරගන්නවා අපි. අප්ලෝඩ් කිරීම මුදුකාංගයක් FTP මුදුක උදාහරණයක් ෆයිල් සීලා කියලා අපි කියන්නේ ෆයිල් සීලා. මේ FTP මුදුකාංග භාගය අපි අප්ලෝඩ් කරා. අනිවාර්යයෙන් ඉන්ටර්නෙට් නම් තියෙන්න ඕනේ. ඉන්ටර්නෙට් නැතුව වෙබ් හොස්ටිං කරන්න බෑ. ඒක අපි හැමෝම දන්නව නේද? හරි නේද පුතේ? 4 ලිව්වනේ. 5 ඕනේ ඕන ලියන්න. අන්තර්ජාල සම්බන්ධතාවයක් මේ සඳහා තිබිය යුතු කියලා ලියා ගන්න. අංක 5 ලියා ගන්න. එහෙම ලියුව නැත්නම් පේපර් එක ඇහුවොත් එහෙම නේද? වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා එන්නේ අංක 5 ලියන්න. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අනිවාර්ය වේ. හරි. එහෙනම් අපි බලමු වෙබ් හොස්ට් කෙනෙක් කියන්නේ කවුද කියලා. වෙබ් අඩවිය නිර්මාණය කරන වෙබ් අඩවිය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම අයෙකුට ඕනෑම මොහොතකදී ඕනෑම දෙයක ප්‍රවේශය හැකි ලෙස කිසියම් ස්ථානයක තැන්පත් කර තැබිය යුතුයි. දැන් උදාහරණයක් අපි Google ගියොත් ඒ Google කොහෙද තැන්පත් කරලා තියෙන්නේ. මෙවැනි සේවා සපයන පරිගණක වෙබ් සත්කාරක ලෙස ඉන්නේ. දැන් ඔය අතර පුතේ වෙබ් හොස්ට් කෙනෙක් කියන්නේ වෙබ් සර්වර් එක. එයා කරන්නේ අපිට වෙබ් අඩවි ගබඩා කරලා තියාගන්න පහසුකම ලබා දෙනවා. වෙබ් ස්පේස් එකක් දෙනවා. වෙබ් අඩවි නිර්මාණය කරන මහා පරිමාණ ආයතනයක් සඳහා නම් බොහෝ විට ඔවුන් වෙන්ව වෙබ් සත්කාරයෙන් පවත්වාගෙන යනවා. දැන් උදාහරණයක් අපි වෙබ් අඩවියක් හැදුවොත් අපිට හොස්ට් කෙනෙක් තියාගන්න බෑ. අපි කරන්නේ කාගෙන් හරි හොස්ටිං පහසුකම ලබා ගන්න. හැබැයි ඔය Google Yahoo වගේ මහා පරිමාණ ආයතන වල වෙනම එයාලගේ වෙබ් සත්කාරකයන් එයාලා ගාව වෙබ් හොස්ට් කියන්නේ වෙබ් සර්වර්ස් එයාලට ඉන්නවා. කුඩා පරිමාණ ආයතන තම වෙනත් වෙබ් ආයතනකින් පාදන හවුල් වෙබ් සත්කාර වලින් යම්කිසි ඉඩක් ලබාගෙන එහෙනම් අපි කරන්නේ මොකද්ද පුතේ ස්පේස් එකක් ගන්නවා. ඉතින් හිටියේ නැද්ද? මොක ලිව්වේ නැහැ මම ලියන්න කිව්වේ නැහැ මම නිකන් කියයි යන්නේ අහන් ඉන්න. පස්වෙනි එක මම කිව්වේ අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා කිව්වා. හරි. ඊට පස්සේ මම ගොඩක් දේවල් කිව්වා දැන්. එහෙනම් බලන්න ඊට පස්සේ අපි කිව්වා වෙබ් අඩවියක් අනිවාර්යෙන් අපි හොස්ට් කෙනෙක්ගේ පහසුකම ගන්න ඕනේ කියවනේ. ඒ කියන්නේ වෙබ් ස්පේස් එකක් අපි ලබා ගන්න. ඒතර කුඩා පරිමාණ ආයත වෙබ් ස්පේස් නැහැ. එයාලා කරන්නේ වෙබ් ස්පේස් එකක් දෙන කට්ටියකින් ඒ ස්පේස් එක Tamanට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ගිගාබයිට් වලින් ඉල්ල ගන්න එක කරන්නේ.
හවුල් වෙබ් සත්කාරක තුල ආයතන සමූහයක වෙබ් අඩවි පවත්වා ගන්න අතර ඒවාට වෙන් කර ගන්නා ධාරිතාවය අනුව මූලික ගාස්තුවක් සහ වාර්ෂික ගාස්තුවක් අය කරයි. ශ්‍රී ලංකා තුල මෙන්ම ලෝකෙ පුරා මේ වෙබ් සත්කාරක සේවා සපයන ආයතන බොහෝමයක් පවතී. නොමිලේ වෙබ් සත්කාරක සේවා සපයන ආයතන ඇත. විවිධ වෙබ් අඩවි ඔස්සේ මෙම පහසුකම් ලබා ගන්නට හැකියි. නමුත් ගැටලුව මොකද? නිකන් දෙනේ වගේ හිලක් තියනවා කියන්නේ. මොකද වෙන්නේ? එයාලගේ දැන්වීම අපේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වෙනවා. එහෙනම් මොකද පුතේ වෙබ් හොස්ටිං කියන්නේ? අපේ වෙබ් අඩවියේ අන්තර්ගතයේ අන්තර්ජාලය තුල තැන්පත් කරලා තියාගන්න ලබා දෙන ස්පේස් එකට තමයි අපි වෙබ් සත්කාරක කියලා කියන්නේ. වෙබ් නැත්නම් ස්පේස් එක දෙන්නේ වෙබ් හොස්ට් කෙනෙක්. එතකොට මේ වෙබ් හොස්ටිං කියන්නේ අපිට අපේ වෙබ් අඩවිය අන්තර්ජාලය තුල පොදු ප්‍රවේශය සඳහා තැන්පත් කරලා තියාගන්න ඉඩ ලබා දෙනවා අපි කියනවා වෙබ් හොස්ටිං කියලා. ඒ වෙබ් හොස්ටිං කරද්දී දැන් උදාහරණයක් ඔය Google Yahoo වගේ ප්‍රධාන පිරේ ආයතන වල වෙනම වෙබ් හොස්ට් පහසුකම තියෙනවා. ඒ කියන්නේ යාළුවට වෙනම වෙබ් ස්පේස් එකක් තියෙනවා. නමුත් අපි වගේ අයට මොකද වෙන්නේ පුතේ? අපි වගේ අයට එයාලගෙන් ගන්න බෑ මොකද කරන්නේ? අනිවාර්යයෙන් වෙනම වෙබ් ස්පේස් එක ඉල්ල ගන්න වෙනවා. තේරුණාද? හරි. නොමිලේ දෙන වගේ ප්‍රශ්නේ මොකද්ද? ඒ යාළුවගේ දැන්වීම යන. එහෙනම් ලියා ගන්න මාතෘකාව වෙබ් සත්කාරක අපි ඉංග්‍රීසි වලින් වෙබ් හොස්ට් කෙනෙක් කියලා අපි කියන්නේ. වෙබ් සත්කාරක ලියා ගන්න ඒකේ යටතේ වෙබ් අඩවියක් පොදු ප්‍රවේශය සඳහා වෙබ් අඩවියක් පොදු ප්‍රවේශය සඳහා භාවිත කිරීමේදී වෙබ් අඩවියක් පොදු ප්‍රවේශය සඳහා භාවිත කිරීමේදී අන්තර්ජාලය තුල ඉඩක් භාවිත කළ යුතුය. මෙසේ අන්තර්ජාලය තුල වෙබ් අඩවි සඳහා ඉඩ ලබා දෙන පරිගණක වෙබ් සත්කාරක ලෙස හඳුන්වයි. වෙනම ඡේදයක් ලියා ගන්න. වෙබ් සත්කාරකයන්ගේ සහාය ලබා ගැනීමේදී ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. තවද නොමිලේ වෙබ් සත්කාරක සේවා ලබා දෙන ආයතන පැවතුනද ඔවුන්ගේ දැන්වීම්
ඔවුන්ගේ දැන්වීම අපගේ අවසරයකින් තොරව ඔවුන්ගේ දැන්වීම අපගේ අවසරයකින් තොරව අපේ වෙබ් අඩවිය තුල අපේ වෙබ් අඩවිය තුල පළ කිරීම සිදු කරයි. පළ කිරීම සිදු කරයි. ඒ කියන්නේ පුතේ යාලා නොමිලේ දුන්නට අවසානයේ එයාලගේ දැන්වීම අපගේ අවසරයකින් නැතුව අපේ වෙබ් අඩවිය තුල ප්‍රචාරණය ප්‍රදර්ශනය කරන එක අපිට කරදරයි නේ. තේරුණාද පුතේ? නම් වෙබ් සත්කාරක කියන්නේ මොකද්ද පුතේ? ඇත්තටම වෙබ් අඩවි සඳහා අන්තර්ජාල තුල ස්පේස් එකක් ලබා දෙන එක. දැන් සමහර ආයතනවල වෙනම ස්පේස් තියෙනවා. අපි වගේ පොඩි මිනිස්සු මොකද කරන්නේ? කාගේ හරි සහාය ලබාගෙන පොඩි ස්පේස් එකක් වෙන් කරගන්න එක කරන්නේ. තේරුණාද පුතේ ඒක? හරි. පොඩ්ඩක් බලන්න නම් වසම් නාමය ගැන. ලෝක ඕනෑම පුද්ගලයෙකු අනන්‍ය හඳුනාගෙන සදා ලියාපදිංචි කිරීම ආයතනය විසින් ජාතික හැඳුනුම්පත් අංකයක් දෙනවා. ඒ ආකාරම ලෝකේ ව්‍යාප්තව ඇති වෙබ් අඩවිය සඳහා හඳුනා ගැනීම ICAN ආයතන Integrated Corporation of Assigned Names and Numbers යන හඳුනන අන්තර්ජාලික ආයතනයක් තියෙනවා. එය වෙබ් අඩවිය සඳහා අනන්‍ය වසම් නාම පැවැරීම සහ පාලනය පිළිබඳව වගකීම් දරනවා. වෙබ් අඩවියක් සකස් කළ පසු සුසුම වසම් නාමයකින් එම ආයතනය තුළ ලියාපදිංචි විය යුතුයි. එවැනි ආයතන කීපයක් පහත් දැක්වේ. මෙදින www.godaddy.com නේ bluehost.com nic.lk නේ එවන්නක් භාවිත මූලික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි කිරීම වඩාත් සුදුසු වේ. වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි අලුත් කිරීම සිදු වේ. ඇතැම් විට වෙබ් අඩවි සත්කාර විසින් මෙම කාර්යය ඉටු කරලා දෙනවා. ඒත් පසු කාලිනව ඔබේ වෙබ් අඩවිය වෙනත් වෙබ් සත්කාර උතුරු ගබඩා කිරීම අවශ්‍යතාවය ඇති වුවහොත් එහි ලියාපදිංචි ගැටලු මතුවේ. එබැවින් ප්‍රකාශකයා විසින්ම වෙබ් අඩවිය පාපදිංචි වඩා සුදුසු වේ. තේරුණාද? එහෙනම් මේ වසම් නාමයක් අපිට නිකන් හිතලා දාගන්න බෑ. අපි දාගත්තයින් පස්සේ ඒක මොකද කරන්නේ? ICANN වල අපි ඒක ලියාපදිංචි කරනවා. අපි සමහර අපි වෙබ් අඩවිය ප්‍රකාශන පත්‍රයේ වෙන කෙනෙක්ගේ සහාය අරන් එයාලා මේක වෙන් කළම අපිට දෙන්න. එහෙනම් මෙයා කියනවා අපිම වෙන් කරගන්න එක හොඳයි කියලා. හරි. ලියාගන්න නම් ඒක යටතේ මාතෘකා ලියාගන්න වසම් නාමය domain name ලියාගන්න එක යටතේ www තුල world wide web www තුල වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වසම් නාමය භාවිත කරයි. වසම් නාමය භාවිත කරයි. www වලදී වෙබ් අඩවියක් අනන්‍ය හඳුනා ගන්න වසම් නාමය භාවිත කරයි. ලෝක ව්‍යාප්ති ජාලය තුල වසම් නාම පැවරීම සහ පාලනය සඳහා ලෝක ව්‍යාප්ති ජාලය තුල වසම් නාම පැවරීම සහ පාලනය සඳහා වගකීම් දරන්නේ ICANN ආයතනය මගිනි. ICANN ආයතනය මගිනි. වෙනම ඡේදයක් ක්‍රියා ගන්න. මෙසේ වසම් නාම ලියාපදිංචි කිරීම සඳහා
පවතින ආයතනවල මෙසේ වසම් නාම ලියාපදිංචි කිරීම සඳහා පවතින ආයතනවල වෙබ් අඩවි කීපයක් පහත දැක්වේ. හරි මේ ටික ලියා ගන්න පුතේ. එහෙනම් වසම් නාම ලියාපදිංචි කරන්න මෙන්න මේ සයිට්ස් කීපයක් තියෙනවාද? GoDaddy, Bluehost, NIC මෙන්න මේ වගේ දේවල්. සර් ඒ වාක්‍ය ආයි කියන්නකෝ. මම කිව්වේ මොකද පුතේ? දැන් වසම් නාම ලියාපදිංචි කිරීම සඳහා වසම් නාම පැවරීම සහ පාලනය සඳහා පාලනය වගකීම් දැරීම සඳහා ICANN ආයතනය භාවිත කරයි. නැත්නම් පවතී කියලා ලියා ගන්න. තවත් එවැනි ආයතන කීපයක් පහත දැක්වේ. එහෙමනේ මම කිව්ව මට වාක්‍ය මතක නැහැ දැන් කිව්වේ. තවත් එවැනි ආයතන කීපයක වෙබ් අඩවි පහත දැක්වේ. මොනවද ඒවා? www.godaddy.com, www.bluehost.com, www.nic.lk. හරි තේරුණාද පුතේ? ඒක පොඩ්ඩක් මම දැන් මේවා ඉරි ගහන්න වෙන්න පුළුවන්. වෙබ් අඩවි එක වසම් නාමයේ ලියාපදිංචි කරන ආයතන කීපයක් කියනකොට මේවා ලියන්න පුළුවන් වෙන්න ඕන. ICAN ගැන දැනගන්න ඕන ඔයාලා නේ. හරි බලන්න පොඩ්ඩක් ලියන්න එපා. වෙබ් අඩවියක් සඳහා වසම් නාමයක් තෝරාගත සැලකිය යුතු කරුණු. මේ බලන්න. වසම් නාමය මගින් වෙබ් අඩවියේ අයත් ආයතනයේ පිළිවෙත හෝ වෙබ් අඩවියේ සකස් කිරීම අරමුණු පිළිවෙත හඳුන්වා දිය යුතුයි. පරිශීලන සෙවුම්යන්ට මගින් වෙබ් අඩවිය හඳුනා ගැනීම පහසු වේ. තේරුණාද? අපි හිතමු ඔයාලා විකුණන්නේ ක්‍රිකට් අයිටම්ස් කියලා. බැට් වගේ දේවල් නම් මොනවා හරි. ඒතර ඔයාගේ වෙබ් අඩවියට හොඳයි බැට් එක ගැන හරි ස්පෝර්ට් ගැන මොනවා හරි කියවෙනවා. අපි හිතමු www.sports.com. ඒතර දන්නවා මේ ක්‍රීඩා ගැන තමයි තියෙන්නේ කියලා දන්නවා. අන්න ඒ වගේ පුතේ යම් කිසි අයිඩියා එකක් ආවනම් හොඳයි වෙබ් අඩවියේ වසම් නාමයේ. වෙබ් අඩවියේ ස්වභාවය අනුව සුසු පරිදි com, edu, org වශයෙන් ඉහළ මට්ටමේ වසම් නාම සම්බන්ධ කළ හැකියි. .l කියන වසම් නාම ලබා ගැනීම සඳහා www.nic.l කියන වෙබ් අඩවි ඉල්ලුම් ලබා ගත යුතුයි. තේරුණාද? එහෙනම් .l කිය වගේ වසම් නාමයක් ගන්නව නම් අපි www.nic.l කියන වෙබ් අඩවියෙන් ඉල්ලුම් කරලා ලබා ගන්න ඕනේ. බලන්න උදාහරණයක් wikipedia.org වෙබ් ලිපිනයේ ඉහළ මට්ටමේ වසම් නාමය .org මගින් වාණිජමය අයත් වූ අපි ඉන්ටර්නෙට් පාඩමදී කරානේ මොනවද edu කියන්නේ educational org ලාභ නොලබන ආයතන .lk ලංකා com වාණිජ්‍ය කියන අදහස. හරි නේද පුතේ? හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව ලියා ගන්න. වෙබ් අඩවියක් සඳහා වසම් නාමයක් තෝරා ගැනීමේදී වෙබ් අඩවියක් සඳහා වසම් නාමයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. සැලකිලිමත් විය යුතු කරුණු. අංක 1 වසම් නාමය මගින් වෙබ් අඩවියේ අරමුණ සම්බන්ධ වසම් නාමය මගින් වෙබ් අඩවියේ අරමුණ සම්බන්ධ ඇතුළත් වීම වඩාත් යෝග්‍ය වේ. ඇතුළත් වීම වඩාත් යෝග්‍ය වේ. වසම් නාමය තුල වෙබ් අඩවි අරමුණ සම්බන්ධව ඇතුළත් වීම වඩාත් යෝග්‍ය වේ. අංක 2 වෙබ් අඩවියේ ස්වභාවය අනුව
වෙබ් අඩවියේ ස්වභාවය අනුව .com.edu වැනි .com.edu වැනි ඉහළ මට්ටමේ වසම් නාම භාවිත කළ යුතුය. ඉහළ මට්ටමේ වසම් නාම භාවිත කළ යුතුය. ඊළඟ එක වසම් නාමයක් තුල ඉලක්කම් යටිඉරි වැනි අක්ෂර නොවන අනුලක්ෂණ ඇතුළත් වීම වැනි අක්ෂර නොවන අනුලක්ෂණ ඇතුළත් වීම සුදුසු නොවේ. සුදුසු නොවේ. හරියට තේරුණාද? හරි. අපි කරපු ටික පොඩ්ඩක් බලන්න මම විනාඩි 2ක් දෙන්නම්. ප්‍රශ්න අහනවා කරපු ටික බලන්න දවසේ. අපි අද කරේ වෙබ් හොස්ටිං වල ඉඳලානේ වෙබ් අඩවි නිර්මාණය කරයින් පස්සේ විනාඩි 5ක් දෙන්නම් කරපු ටික බලාගන්න. මම හැබැයි නම් කළා වහනවා. 5ක් බෑ. 2ක් දෙන්නම්. ඇති නේද වෙලාව? හරි. එහෙනම් මම අහන්නම්. දන්න අය තුසන්න. මට කියන්න බලන්න. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්නේ කවුද? කියන්න පුතේ. අනුෂ්ක කියන්න. අනුෂ්ක ඉසුරංග කවුද වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්නේ? ප්‍රකාශක. ඔව්. ඔහම ඉන්න මයික් ඔෆ් කරන්න එපා. වෙබ් අඩවි අතුරු මුහුණත නිර්මාණය කරන්නේ කවුද? වෙබ් අඩවි නිර්මාපක. ඩේටාබේස් සම්බන්ධව කටයුතු කරන්නේ කවුද වෙබ් අඩවි? වෙබ් අඩවි පරිපාලක. කේත ලියුම් සහ දෝෂ පරීක්ෂා කරන්නේ? සංස්කාරක. very good. හරි. thank you පුතේ. හොඳයි. very good. මට කියන්න බලන්න වෙබ් අඩවියක් අපි
අප්ලෝඩ් කරන්නේ ප්‍රකාශයට පත් කරන පියවර පිළිවෙලින් කියන්න බලන්න කවුරු හරි නිපුණ සුදුසු මෘදුකාංගයකින් වෙබ් අඩවි හදා ගන්නවා. ඔව් ඊට පස්සේ වෙබ් හොස්ට් කෙනෙක්ගේ සහාය අර ගන්නවා. හ්ම් ඩොමේන් නේම් එකක් වෙන් කර ගන්නවා. හ්ම් FTP TP මුදුකාංග මෘදුකාංගයකින් වෙබ් අඩවි අන්තර්ගතය අප්ලෝඩ් කරනවා. එච්චරයි. අතන මම නිකන් අහුව ඉන්ටර්නෙට් ඕනේ කියන එක very good. එච්චර වුණා අපිට. ඔය හතර විතරයි ඕනේ. අනිවාර්යයෙන් ඔකට ඉන්ටර්නෙට් දුක කරන්න බෑනේ. අපි හැමෝම දන්නවනේ. very good. ඉස්සෙල්ලා අපි වෙබ් අඩවිය නිර්මාණය කරනවා. ඒතකොට පාඨ සංස්කාරකයක් වෙන්න පුළුවන්. වෙබ් සංස්කාරකයක් වෙන්න පුළුවන්. සන්දාර කළමනාකරන පදයේ මොන කැමැති ක්‍රමයකින් වෙබ් අඩවිය හදලා වෙබ් හොස්ට් කෙනෙක්ගේ සහාය අතර වෙබ් හොස්ට් කෙනෙක්ගේ සහාය ගන්නවා කියන එක අදහස තමයි අපි වෙබ් ස්පේස් එකක් වෙන් කරගන්න. ඕන ඇතුලේ ලියන්න වෙබ් සත්කාරයගේ සහාය ගන්නවා කියන එකේ ඕන වරහන් ලියන්න. වෙබ් ඉඩක් වෙන් කර ගැනීම ස්පේස් එකක් වෙන් කරන අපේ අර අන්තර්ගතය දාන සන්දාරය දාමු ඩොමේන් නේම් එකක් වෙන් කර ගන්න ඕන වරහන් තුල යන්නේ IP ලිපිනයක්. ඇත්තටම ඩොමේන් එක ඇතුලේ තියෙන IP එකක්. එහෙම ලියුවත් හරිය. කවුරු ළමෙක් IP ලිපිනයක් වෙන් කර ගන්නකොත් වැරදි නෑ. මොකද ඩොමේන් එක ඇතුලේ තියෙන IP එක. ඊට පස්සේ FTP මුදුකාංගයක් භාවිතව වෙබ් අඩවියේ අන්තර්ගතය මොකද කරන්නේ? අප්ලෝඩ් කර කොහෙද? තරංග අර වෙන් කරගන්න වෙබ් ස්පේස් එකට. අර වෙබ්සයිට් සත්කාරකයා ගාවට දාන්න අපි. ඉතින් ඔය මොනවා කරන්නත් අපිට මොනවද තියෙන්න ඕන? අන්තර්ජාලයේ තියෙනවා. වෙබ් අඩවිය හදන වෙලාවට ඕනේ නෑ අපිට. හැබැයි හදලා ඒක අප්ලෝඩ් කරද්දී අපිට අනිවාර්යෙන් ඉන්ටර්නෙට් ඕනෙමයි. වෙබ් හොස්ටිං කරන වෙලාවට වෙබ් කෙනෙක් අපි හදලා පොදු ප්‍රවේශයට දානකොට අපිට ඉන්ටර්නෙට් නතු කරන්න බෑ. අනිවාර්යෙන් ඉන්ටර්නෙට් ඕන. very good. වෙබ් සත්කාරකව අපි කිව්වා සල්ලි දීලා ගන්න පුළුවන් පහසුකම නොමිලේ ගන්න පුළුවන් නොමිලේ ගන්න එකේ ප්‍රශ්න තමයි යාළගේ ඇඩ්ස් යන එක සල්ලි දීලා ගත්තොත් හොඳයි නේ. ඊට පස්සේ වසන් නාමය කිව්වා වසන් නාමයක් අපි ලියාපදිංචි කරන්න ඕනේ. ඒක ICAN ආයතන දෙනවා. ඒ වගේ තවත් ආයතන GoDaddy, bluehost.com මේ වගේ NIC වගේ දේවල් තියෙනවා. නේද? ඒතර ඩොමේන් නේම් එකක් ගොඩක් ඇතර අපි ගොඩක් හොඳයි ආයතන සම්බන්ධයෙන් කියලා අරමුණ කියවෙන්න ඒ වගේම අපිට টপ ලෙවල් එකක් කැමති විදිහට තෝරා ගන්න පුළුවන්. උදාහරණයක් අධ්‍යාපන ආයතන.lp ව්‍යාපාර නම් com නේ අධ්‍යාපනිකරණ edu අධ්‍යාපනිකරණ අන්න එහෙම අපිට පාවිච්චි කරන්න. එහෙනම් ලියාගන්න මාතෘකාව උඩුගත කිරීමේ මෘදුකාංග ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් FTP කියන උඩුගත කිරීමේ මෘදුකාංග ලියාගන්න නිර්මාණය කරන ලද වෙබ් අඩවියේ අන්තර්ගතය නිර්මාණය කරන ලද වෙබ් අඩවියේ අන්තර්ගතය වෙබ් සත්කාරක පරිගණකය වෙත යොමු කිරීමේදී වෙබ් සත්කාරක පරිගණකය වෙත යොමු කිරීමේදී සර් එක අපෝ කියන්නේ නිර්මාණය කරන ලද වෙබ් අඩවියේ අන්තර්ගතය වෙබ් සත්කාරක පරිගණකයක් වෙත යොමු කිරීමේදී FTP මෘදුකාංගයක් භාවිත කළ යුතුය. FTP මෘදුකාංගයක් භාවිත කළ යුතුය. උදාහරණ ලියා ගන්න. ෆයිල් සිලා විදිහට ෆයිල් මේක URL එක ලියන්න ඕනේ. මේක දැනගත්තා නේද? ෆයිල් සිලා ගොඩ් සිලා වගේ නේ. ෆයිල් සිලා अंक देखे स्मार्ट FTP स्मार्ट FTP स्मार्ट FTP හරි මට කියන්න බලන්න අනේ මේ ලියුණේ නේද ඒක අපිට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන වලට අපි මොනවද පොදුවේ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද ISP very good ISP internet service provider
දැන් ලංකාවේ නම් ටෙලිකොම් මොබිටෙල් ඩයලොග් ලංකාවෙල් මේ වගේ කට්ටිය තමයි හච්ලා ISP ලා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් මෙයාලගෙන් අපි අන්තර්ජාල පහසුකම් අනිවාර්යෙන් ගන්න ඕන. එහෙනම් ලියා ගන්න මාතෘකාව ISP කියලා ලියා ගන්නකොට මාතෘකාව ISP දිගුනාමයේ ලියා ගන්න ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ISP Internet Service Provider ISP ලියාගන්න කියනතේ අන්තර්ජාලය භාවිත කිරීමට නම් ISP කෙනෙකුගේ දිගුනාම ලියන්නේ Internet Service Provider ISP කෙනෙකුගේ අන්තර්ජාලය භාවිත කිරීමට නම් ISP කෙනෙකුගේ සහාය ලබා ගත යුතුය. ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ආයතන කීපයක් පහත දැක්වේ. ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ආයතන කීපයක් පහත දැක්වේ. මෙටික ලියන්න 1 2 3 4 දාන්න. ටෙලිකොම්, ලංකාබෙල්, මොබිටෙල්, ඩයලොග්, හච් ඒවා ලියා ගන්න. ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන අය තමයි ISP ලා තමයි මෙන්න මේ කට්ටිය නේ. ඔයාලා කියන්නේ උතනින් ඉන්ටර්නෙට් ස්පීඩ්ම කවුද? ටෙලිකොම් ශ්‍රී ලංකා ටෙලිකොම්. ඒකට හේතුව එයාලගේ ෆයිබර් ඔප්ටිකල් කනෙක්ෂන් එක නිසා ඩයලොග් එකේ තියෙනවා. හැබැයි ඩයලොග් එකේ මට දැනෙන්නේ නම් එයාලට දෙන්න පුළුවන් 1000ක් නම් කනෙක්ෂන් මේ මිනිස්සු 10000කට විතර තියෙනවා. එතකොට ඇතිවෙනවා එරර් එකක්. ඔකට කියනවා බොටල් නෙක් කියලා. දැන් බොටල් නෙක් කියන්නේ බෝතලේ කට වගේ. දැන් හරියට මේ වගේ. මේ හිතන්න බෝතලේ වතුර ගොඩයි. හැබැයි කට පොඩි. මේ බොටල් නෙක් කියන්නේ මේ බෝතලේ කර. නෙක් කියන්නේ කරනේ. එතකොට මේකේ වතුර ගොඩක් තියෙනවා. දැන් කර පොඩි වුණාම මෙච්චරක් ඉල්ලුම තියෙනවා. හැබැයි මේ ඔක්කොම වතුර වල යන දේ චූටි හිලක් විතරයි. ඕක තමයි ඩයලොග් එකේ වෙලා. ගොඩකට කනෙක්ෂන් දීලා හැබැයි ඒ ඔක්කොටම යන්න දෙන පොඩි පාත් එකක් විතරයි. ඒතර මොකද ඉන්නේ? ස්ලෝ වෙනවා. ඕකට කියනවා බොටල් නෙක් කියලා අපි කියන්නේ. ඩයලොග් එකේ. මම කියන බොහෝ වෙලාවට ප්‍රශ්නේ ඩයලොග් එකේ ටෙලිකොම් එකේ එහෙම වෙන්න හේතුව එයාලගේ කනෙක්ෂන් එකේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි, එයාලට සප්ලයි කරන ටෙක්නොලොජි වැඩි, එයාලගේ උපකරණ සල්ලි දෙන රජේ නේ. ඩයලොග් තමයි මම කියන්නේ අලමු. මට දැනෙන විදිහට. ටෙලිකොම් මොබිටෙල් ප්‍රශ්නයක් නෑ. මොබිටෙල්ලා ටෙලිකොම් එක එකතු වෙලා කරන නිසා. ඒ ගැටලුවක් නෑ. හරි. එහෙනම් බලමු අපි මාතෘකාව ලියා ගන්න තියෙන වෙබ් අඩවි නඩත්තුව. දැන් නඩත්තුව කියන පුතේ අපි වෙබ් අඩවියක් නිර්මාණය කළා හොස්ට් කරයින් පස්සේ මිනිස්සු භාවිත කරද්දී අපි ඔක අනිවාර්යෙන් නඩත්තු කරන්න ඕනේ. ඒකේ සමහර ඉන්ටර්ෆේස් එක වෙනස් කරන්න වෙයි, රූප අලුතෙන් දාන්න වෙයි, තියෙන හැඩය වෙනස් කරන්න වෙයි, අලුත් තොරතුරු දාන්න වෙයි. නේ? ඒතකොට වෛරස් වගේ දේවල් ඇතුළුත් ඒවා වළක්වලා ඒක රිපෙයාර් කරන්න වෙයි. නේ? ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් තමයි අපි සැලකීමක් වෙන්නේ. වෙබ් අඩවි නඩත්තුව ලියා ගන්න. වෙබ් අඩවිය හොස්ට් කිරීමෙන් අනතුරුව එය නඩත්තු කළ යුතුය.
එය පහත ආකාර වලින් සිදු කළ හැක. එය පහත ආකාර වලින් සිදු කළ හැක. ලියාගන්න අංක 1 අන්තර්ගතය යාවත්කාලින කිරීම අන්තර්ගතය යාවත්කාලින කිරීම සහ වෙබ් අඩවියේ අතුරු මුහුණත වෙබ් අඩවියේ අතුරු මුහුණත වෙනස් කිරීම. ඒ කියන්නේ පොඩි පොඩි ඒවා දාලා වෙනස් කරන්න පුළුවන් අපිට. වෙබ් අඩවියේ අන්තර්ගතයේ යාවත්කාලින කිරීම සහ වෙබ් අඩවියේ අතුරු මුහුණත වෙනස් කිරීම. අංක 2 අනිෂ්ට කේත මගින් වෛරස් වලින් අනිෂ්ට කේත මගින් වෙබ් අඩවියේ දෝෂ ඇතුළත් වීම වැළැක්වීමට අනිෂ්ට කේත මගින් එන වෛරස් වලින් වෙබ් අඩවියේ දෝෂ ඇතිවීම වැළැක්වීමට වරින් වර උපස්ථ පිටපත් තබා ගැනීම වැනි වරින් වර උපස්ථ පිටපත් තබා ගැනීම වැනි වරින් වර උපස්ථ පිටපත් තබා ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත යුතුය. ක්‍රියාමාර්ග ගත යුතුය. හරි. තේරුණාද? එහෙනම් මාතෘකාව ලියා ගන්න. වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය. වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය. නිර්මාණය කරලා සංවර්ධනය කරන එකේ ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ හතර බලන්න හතර. ඉස්සෙල්ලාම concept එකක් තියෙනවා. නිර්මාණය කරන. domain එකක් වෙන් කර ගන්න. සත්කාර host කරනවා. host ගේ space එකක් ගන්නවා. උඩුගත කරනවා. පරීක්ෂා කරනවා. update කරනවා. මේකට කියන අපි web අඩවි නිර්මාණ සහ සංවර්ධන පියවර කියලා. තේරුණාද? හරි. ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න පුතේ බලන්න එනවා. රවුමටම අඳින්න ඕනේ කොටුවලට ගමන ඇඳ ගන්න ඕනේ. වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය මෙන්න මේ කැලේ තියෙනවා. සංකල්පය, නිර්මාණය සහ සංවර්ධනය, ඩොමේන් එක වෙන් කරගන්න එක, හොස්ට් කරන එකනේ. හරි. ඉක්මනට කරන්න බලන්න ඕක. ඇඳ ගන්න. එතකොට පුතේ අපි තියරි ඉවරයි ඔකයි. කරන්න දෙයක් නැහැ. දැන් ඊළඟ පේපර් ස්ටේ කරමු. අතනින් ඉවරයි නේ. අය නැහැ. ඔයාලගේ එක්සෑම් එක දමනවත් කිව්වේ නෑ නේද? දෙසැම්බර්ද කියලා කිව්වේ නෑ නේද? නෑනේ. මට නම් ඇහුන්නේ නැහැ මොකද කියලා. මේක ඇඳගන්න. ජනවාරි කියයි නේ.
ඉවරද පුතේ? තව අඳිනා ඉන්නවද? ඔව් සර්. හරි අඳිනා. ජනවාරි 30යි තමයි ඕල් එක්සෑම් එක මොකද A level දෙසැම්බර්නේ. දෙසැම්බර් විතරයි. ඔක්තෝබරේ තියෙන නොවැම්බර්නේ තියෙන නොවැම්බර්නේ. A level නොවැම්බර් එතකොට දෙසැම්බර් මාසේ වෙලා. ඒතර දෙසැම්බර් කරන්නේ නැති වේවාලට. මොකද පේපර් මාකින් යන ගුරු ටික දෙසැම්බර් වල වලදී ජනවාරි. ඉවරද පුතේ? හරි නේද? තව කරනා ඉන්නවද උසන්න බලන්න. ඉන්නවනේ. හරිනේ. හරි. එහෙනම් අපි බලමු පුතේ ඉස්සෙල්ලාම අංක 1 මං හිතන්නේ ඔක්කොම කරා වගේ මට මතක තියෙන්නේ. අංක 1 ඩියුට් එක මං හිතන්නේ අපි ඔක්කොම ඉවර කරානේ. ඒක ඉතුරු නෑ නේ. කිසි දෙයක් ඉතුරු නෑ මං හිතන්නේ. මේ ඔක්කොම කරා වගේ මතකයක් තියෙනවා. කරා නේද පුතේ? එක ඉවරයි නේද? එහෙනම් අපි දෙක කරමු. දෙකෙත් හිස් තැන් තියෙන විතරක් කරමු ඈ. බල. හරි මේක කරේ නෑ මොකද? මේ ටික කරනවල මේක කරේ නෑ නේද? අපි 2013 4 වෙනි ප්‍රශ්න කරේ නෑ. කරලා ඉක්මනට කරලා ඉවරයි අතුසන්ට. මේක කරේ නෑ මට මතක දෙවෙනි ටියුට් එකේ මෙන්න මේ ටික. මේක කරා මට මතකයි මේක කරා අපි. මෙන්න මේ ටික කරේ නෑ කියලා තමයි මතක. මේ ටික කරලා ඉක්මනට අත උස්සන්න ඉවරයි ඈ. ගොඩක් වෙලා දෙන්න බෑ පුතේ. මොකද අද මේ ටියුට් එක ඉවර කරන්න ඕනේ. ඒකයි. ඉවරයි උස්සන්ද? මේක කරාද අපි? මෙන්න මේක ඇල්ල. ෂුවර්ද?
ඒ කියන්නේ බෑ. මේ කෑල්ල කරාද අපි? නෑ නේද? නෑ. කරේ නෑ පුතේ. කවුද කරා කියලා කියන්නේ? නිමේෂ් කියන්නේ කරා කියලා. අල්ලන් ගහන්න ඔක්කොම. නිමේෂ් සංජන කියන්නේ. ඕක කරා සර්. මේ කෑල්ල කරාද? අනිත් අය නෑ කියලා. එහෙනම් ටියුට් එකේ තියෙන්න බෑ. ඔයාලා කරා නම් මේ ටියුට් එකේ ලියලා තියෙන්න ඕනේ මේක. ටියුට් එකේ ලියලා සතින්. එහෙමද? ආ ටියුට් එකේ ලියලා තියෙන කට්ටිය සම්බන්ධ මේ හතරවෙනි ප්‍රශ්නේ උඩ කෑල්ල මෙන්න මේ ටික. යට කරා මේ උඩ ටික. නිමේෂ්කි කරලා. අනිත් අය කරලා නැහැ. අපි මේ ටික නම් කරා පුතේ. මෙන්න මේව කරා. මං හිතන්නේ මේ ටික කරා කියලා. මොකද මං ඔක අතෑරලා ගියේ. මට මතකයි කරේ නැහැ කියලා. නිමේෂ් සමහර තනියෙන් ගෙදරින් කරන්න එහෙම එකක් වෙන්නේ නැති පුතේ. අපි අර නිමේෂ්ගෙන් උත්තර ටික ගහමු කරා. දැන් කරලා ඉවරයි අතසන්න පුතේ. නැති එක්කෙනෙක්වත් නොකර තියෙන්නේ දැන් නැහැ නේ. අපි ක්ලාස් එක කරා නම් අනිත් අයගෙත් තියෙන්නේ බෑ. දැන් මේක මේ ටික කරා නම් අනිත් අයගෙත් තියෙන්න බෑ නේද? වගීෂා ඉවරයි. very good. දැන් ඉවරෙන්නේ නැත්තේ අමෝද්‍ය ඉවරයි. තාම 4යි නේද? අත උස්සන්න පුතේ ඉවරයි සාමාන්‍ය 20ක් විතර ආවම මම සාකච්ඡා කරනවා. දෙවෙනි කොටස නම් අපි කරා කියලා මට මතකයි. ඉවරත් උස්සන්න පුතේ. තාම 4යි නේ. වගීෂා ඉවරයි. අමෝද්‍ය ඉවරයි. නිමේෂ් ඉවරයි. නිපුණ ඉවරයි. එච්චරයි. අනිත් අය තිසර ශ්‍රීමාන් ඉවර නැද්ද? කාවින්ද අචිර ආකාශ් අනුප්‍රිය අනුෂ්ක භාග්‍ය චතුලි චතුෂී දම්සාරා දේශානි දේශාන්ත විශාල සෙට් එකම ඉන්නවනේ කරලම නැහැ. තාම 4යි ඉන්නේ. ඉවරන ගම අත උස්සන්න පුතේ අනිත් අය. දැන් 5ක් ඉවරයි. ඒ වෙන්නේ නැතිනේ. දැන් ඒකයි කීප දෙනෙක්වත් කරලා තියෙන. එයා විතරක් කියන්නේ එයා තනියෙන් කරන්නේ නැති. අනිවාර්යයෙන් එයා අනිත් ළමයි කවුරුත් කරේ නැහැ කියන්නේ වෙන්න බෑ. impossible. නිමේෂ්ලගේ ඩයලොග් කනෙක්ෂන් එක තියෙන්නේ පුතේ. නිමේෂ් සංජයගේ ඩයලොග් කනෙක්ෂන් එක. ඇහුණා පුතේ? මොබිටෙල් මොබිටෙල්. බලමුද අපි එන හැටි නේ වෙලාව දැන් නම්. එහෙනම් මට කියන්න බලන්න මේකට අපි අහමු නිමේෂ්ගෙන් අහමු. නිමේෂ් කියන්න බලන්න පුතේ එකට උත්තරේ මොකක්ද? හෝම් පේජ්. Oh very good. හරිද දන්නේ අපි නිකන් දන්න මම ලියනවා උත්තර හෝම් පේජ්. දෙවෙනි එකට පුතේ hyperlink hyperlink C template
ඊට පස්සේ D website, E authorizing tools, authorizing tools හරි web browser, G markup text, markup tags නේ browser. හරි බලමු ඔයාගේ උත්තර හරිද කියලා thank you පුතේ මට හිතෙනවා නම් බැලුවන ඔක්කොම හරි කියලා අනිවාර්යෙන් වෙබ් අඩ ප්‍රවේශනයේට මුලින්ම දර්ශන වෙබ් පිටුව හඳුන්වන්නේ මොකක් කියලා පුතේ හෝම් පේජ් තමයි වෙබ් පිටු හයිපර්ලින්ක් වලින් තමයි සම්බන්ධ කරන්නේ වෙබ් පිටු නිර්මාණයේදී ටෙම්ප්ලේට් වල ඇති රාමු වගු භාවිත කළ හැකි පුළුවන් නේ ටෙම්ප්ලේට් එකක් නේ මං කියවර සංදර්භ content management system එක අපි පාවිච්චි කරන ටෙම්ප්ලේට් එක ඒකේ ඔවා පාවිච්චි කරන්න පුළුවන් එක් මාතෘකාවට අදාළ වෙබ් පිටුවට එකතුවක් වෙබ්සයිට් එකක් කියන්නේ. ඒක හරියි. වෙබ් අඩවි සැලසුම්කරණයේ නිර්මාණය ප්‍රසිද්ධ කිරීම සඳහා භාවිත මෘදුකාංක author writing tools ලෙස හඳුන්වනවා. හරි නේද? web author writing tools මේක දීලා තියෙනවා නේද? නේද? වෙබ් සැකසුම් මෙවලා. HTML භාවිත නිර්මාණය කළ වෙබ් පිටුවක් නැවත සඳහා වෙබ් බ්‍රවුසර් භාවිත කරයි. හරි. වෙබ් පිටුවක් දර්ශන ගැන උපදෙස් දෙන්නේ මා නේද? මොකෙන්ද? markup tags මගින්. හරි නේද සියල්ලම නිවැරදි ඒක හරි අය අත උස්සන්න බලන්න මේ විදිහට ඔක්කොම හරියයි තේරුම් නැද්ද අනිත් අයට අවුලක් නැහැ ඉතින් කරපු අය හිටියා 6 දෙනයි හරි ගියා ඉන්නවා 14ක් කමන්නේ නේ හරි නේද අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට එහෙනම් මේ ටික කරා අපි මේකත් කරාන අපි නේ මතද HR ඒව දාලා ලිව්වේ මෙන්න මේක කරේ නෑ මම දැන් කරාද නැද්ද පුතේ මට මතක නෑ කියන්නේ නෑ මගේ ටිකේ මම ලියලා නෑනේ සොෆ්ට් කොපියේ මේ දෙවෙනි කෑල්ල කරේ නෑ නේද අපි නෑ එහෙනම් දැන් කරන්න මෙන්න මේක මම උඩ කැල කරා යට කැල කරේ නෑ හරි කරන්න ඉක්මනට පුතේ නේද ඉක්මනට ඕනේ වෙයි දැන් මේ ප්‍රශ්න ඔක්කොම ලියන්න එපා අංකේ දෙන්න නම් ඇති අංකේ දාලා නේද ටියුට් එකේම ලියන්න පුළුවන් ටියුට් එක උතරින් ලියන්න උත්තරේ නැත්නම් අංකේ දාලා ලියන වචනේ ඉවරات උස්සන්න නම අත්පාත් දාන්න දැන් උස්සන්න දැන් පරණේවත් දන්නේ නැද්ද හතර දෙනෙක් ඉවරයි දැනට ඉක්මනට කරමු පුතේ හයක් ඉවරයි අත උස්සන්න පුතේ ඉවරයි ඈ
දැන් නම් ඇති නේද පුතේ වෙලාව? අලතම් බලලා තියෙනවා. අලතම් බල කණ්ඩක්. මට දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න එහෙනම් මෙන්න මේ කරන ප්‍රශ්නෙට දේශාන්ත විසල් දේශාන්ත මොකක්ද එකට එන්නේ? web browser web browser දෙකට URL තුනට පුතේ web සංස්කරණ මුද්‍රාංක D වලට web සේවාදායක පහට මොඩමේ හරි බලමු HT thank you පුතේ very good HTML ගොනුවක් නිසි පරිදි දර්ශනය කර ගැනීම සඳහා අනිවාර්ය වෙබ් බ්‍රවුසර් එක තමයි පාවිච්චි කරන්නේ වෙබ් බ්‍රවුසර් එකෙන් තමයි පුතේ අපි හරියට බලාගන්නේ වියමන් ගොනුවක් URL මගින් හඳුනා ගනී වියමන් ගොනුවක් හරි නේද HTML ගොනුවක් නිර්මාණය කිරීමට කවුද භාවිත කරන්නේ වෙබ් බ්‍රවුසර් නේ වෙබ් බ්‍රවුසර් HTML ගොනුවක් නිර්මාණය කිරීමට මේක නේද දෙන්නේ පුතේ වෙබ් සංස්කරණ මුදුකාංග මේක නේ වගේ වෙන්නේ වෙබ් සංස්කරණ මුදුකාංගේ ඒක හරි වෙබ් සංස්කරණ මුදුකාංග HTML ගොනුවක් නිර්මාණය කිරීම වෙබ් සංස්කරණ මුදුකාංග උපයෝගී කරගන්න පුළුවන් ආයතනයක් හැබැයි සියලුම අධිමාන ලේඛන කොහෙද තියෙන්නේ වෙබ් සේවාදායක එක තමයි වෙබ් සර්වර් එක ප්‍රථම සංඥා අංකිතත් අංකිත සමත් කරන්නේ කවුද මොඩමේ මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් very good පුතේ තේරුණා නේද ඒක හරියට සන බලන්න ඔක්කොම 13ක් ගේ හරි මදි හැබැයිනේ 56ක් ඉඳලා 13ක් හරියනකොට මදි අනිත් අය කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ පුතේ. ඉතින් ඔයාලා කරොත් ඔයාලට තියෙයි. නැත්තම් ඒත් ඔයාලට තියෙයි. හරි මේ කරන්න 2019 ටයිම් කරන්න. ඔක්කොම ලියන්න ඕනේ නැහැ පුතේ A B C D E F තියෙනවනේ ඔයාලා දැන් පේපර් එකේ ලියුවත් කම නැහැ වෙනම ලියන්න ඕනේ විභාගෙට අපි වෙනම ලියමු මේකේ පොඩි ලියන්න ඉවර අය අත උස්සන්න ඉක්මනම සිංහ ඉවරයි වගීෂා ඉවරයි ඉක්මනට කරන්න
නම් බලමු නේද අපි 9 දිනක් ඉවරයි. Windows පුතේ යාලා අප්ඩේට් මෙහෙමයි ඔෆ් කරලා ඇත්තේ. ඕක අර තියනවා පුතේ ෆයිල් එකක් exe ෆයිල් එකකින් හදලා තියෙන notepad එකට ගිහිල්ලා අර bat ෆයිල් එකක් වෙනස් කරලා ඇත්තේ යාලා. ඒ අයියට කෝල් එකක් දීලා ඇහුවා නම් එයා කියයි නේද? නම්බර එකේ මං ගාව මං මැසේජ් එක දාන්නම් ඔයාලට. අප්ඩේට් වෙන එක හොඳයි. ඔව් එයාලට කතා කරලා බලන්න පිටින් නේ. එයාලා කියයි විස්තරේ මොකද කරන්න ඕනද. මම නම්බර ගෙවන්න. හරි. බලමු දෙනා පුතේ අපි මේක. මට උත්තර දෙන්න එනම් මේකට අපි අහමු යසෝදරාගේ. යසෝදරා කියන්න බලන්න පුතේ A වලට උත්තරේ මොකක්ද? DNS සේවාව DNS. B වලට උත්තරේ FTP FTP නේ. හරි ඊට පස්සේ C වලට උත්තරේ SMTP D වලට උත්තරේ .lk හරි E වලට උත්තරේ සෙවුම් යන්ත්‍රය F වලට උත්තරේ පුතේ ඇත් සංකේතය thank you පුතේ very good. බලමු ඔයාගේ උත්තර. අන්තර්ජාලයේ වසම්නාමය සහ IP ලිපින සම්බන්ධතාවය මගින් තීරණය කරනු ලබයි. DNS මගින්. පොඩ්ඩක් ඉතින් ඊළඟට අන්තර්ජාලය අර එක් පරිගණක සිට තවත් පරිගණක විශාල ගුණ හුවමාරු කරන්න අනිවාර්යෙන් ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් යූස් කරන්න ඕනේද? FTP. විද්‍යුත් තැපැල් සේවාදායක පරිගණකයේ විද්‍යුත් තැපැල් ප්‍රවාහ සඳහා ඉතා වැදගත් නියමාවලිය වන්නේ SMTP Simple Mail Transfer Protocol. ඉහළ වසම් නාමය තමයි .lk එකත් හරි. URL නොදන්නා වෙබ් පිටු සොයාගන්න සඳහා සෙවුම් යන්ත්‍ර ඒකත් හරි සර්ච් එන්ජින් එක නේද අපිට හොයලා දෙන්නේ. ඊමේල් ලිපිනයක පරිශීලනාවයි වෙන් කරන සංකේතය. එහෙනම් බලමු ඒ වලට උත්තරේ හරි නේද පුතේ මෙයාගේ උත්තරේ එකක්. මොකද සම්බන්ධ ආදරන DNS මගේ DNS සේවාවනේ. DNS සේවාව very good. ඒක ඔක්කොම හරියට උසන බලන්න. ඉන්න මම අත් පහදාලා ගන්න. හරි අය තේරුණා නේද පුතේ? තේරෙන්නේ නැත්නම් අහන්න මම කරක් කරා යනවා. මං හිතන වලට තේරෙනවා කියලා. කියන්නේම නෑනේ නේද? හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු බලන්න. පහත එක් ආයතන A සිට D දක්වා තෝරා ලියන්න. තනියෙන් කරනවා විනාඩි 2-3ක් දෙන්නම් ඒකට. තනියම කරා. මේ කරන් අපි කරා නේද පුතේ? මේ කරා වගේ මතකයක් තියෙන බලු කරලා නැත්තම් කරමු. මට මතක ඔක්කොම අපි ප්‍රැක්ටිකල් ටික කරා කියලා. මොකද අපි ප්‍රැක්ටිකල් හොය කරාන ඔක්කොම ඒකයි. තියරි තමයි අපිට ඉතුරුලා. ඉවරයි තුසන්න පුතේ මේක.
අපි අගෝස්තු මාසේ පුතේ පටන් ගන්නවා grade 11 revision class එක. ඒක මාස දෙකක් විතර යද්දි මුළු syllabus එකම ආපහු ඔයාලට මම short note වලින් කරනවාත් එක papers උත් කරනවා. දැන් ඒක තනිකර revision එකේ papers ටිකක් යන්නේ මේ ටිකේ. මොකද අපිට ඉතුරුනේ තව එක පාඩමක් විතරයි. නේද? මෙන්න මේක විතරයි තියෙන්නේ. අපි පොඩ්ඩක් දැන් revision ටිකක් කරලිමු. නේද? මෙන්න මේ පාඩම විතර අපිට ඉතුරුලා තියෙන එක ඉක්මනට කරන්න පුළුවන්. අපි revision එකක් පටන් ගමු පුතේ. හරි ඇති නේද වෙලාව? චතුලි කියන්න බලන්න එන පුතේ උත්තර. ඒ වලට මොකක්ද? Mozilla Firefox. යඩේ කියන පුතේ. මේකට එන්නේ Mozilla Firefox. Mozilla Firefox. හරි. දෙවෙනි එකට PHP C වලට Composer. D වලට Joomla. very good පුතේ. බලමු දුක උත්තර හරි කියලා. වෙබ් අතරික්ෂ තමයි Firefox හරි very good. ගතික වෙබ් සන්දාර නිර්මාණ ක්‍රමලේඛන භාෂාව PHP. HTML එහෙම ක්‍රමලේඛන නෙවෙයි PHP programming. වෙබ් සංස්කාරක වල තමයි Composer, Dreamweaver වගේ දේවල්. සන්දාර කළමනාකරන පදේ Joomla, Drupal, WordPress වගේ දේවල්. තියෙන Joomla නිසා Joomla very good. ඒ ඔක්කොම හරියයි. ABCD තේරුණා නේද? අත් උස්සන්නේ නැති අයත් ඉන්නවා, කකුල්ලත් උස්සනක් දන්නේ නැහැ එතන ඉන්නනේ. ගෙදර ඉඳලා. අත් උස්සන්නේ නැති කකුල්ලත් උස්සනක් දන්නේ නැහැ ඉඳලා. නේද? හරි එහෙනම් අපිට කරන්න තියෙන දැන් මෙන්න මේ ඉවරනේ. ටියුට් දෙකම ඉවරද බලන්න පුතේ ආයෙත් චෙක් කරලා ටියුට් දෙකම ඉවරද ඔයාලගේ? ආයි කරන්න දෙයක් නැද්ද? අපි ලබන සති පේපර්ස් පටන් ගන්නවා කරන්න. ටියුට් ඉදරලා නැද්ද ඔයාලගේ කරන්න? මගේ 1 2 දෙකම ඉවරද? ඉවරයි. හරි. මට එහෙනම් අත උස්සන්න බලන්න HTML හොඳටම තේරුණාය. අපි ප්‍රැක්ටිකල් කරා, හිමින්නේ සේව් කර එහෙම කරා, ප්‍රශ්න කරා, සිරු පාස් පේපර් කරා. නේ? එතකොට 55න් 19කට තේරලා 20කට තේරලා තියෙනවා. ප්‍රශ්නයක් නැතුව ඇති නේද? එතකොට අපි ලබන සතියේ පේපර්ස් කරමු. දැන් එතකොට අගෝස්තු මාසෙ ලබුතේ රිවිෂන් එකක් පටන් ගන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා අලුතෙන් සම්බන්ධ වෙන්න යාළුවටත් කියන්න. මොකද රිවිෂන් එක කියන්නේ 10 වසරේ පළවෙනි පාඩම ඉඳලා ෂෝට් නෝට් හැදෙලා ඉඳලා මම ටියුට්ස් වලින් කර එක හැම අවුරුද්දේම මම කරනවා 11 දී. පටන් ගන්න හැම අවුරුද්දේම 11 අගෝස්තු මාසෙ. අගෝස්තු සැප්තැම්බර් කියන මාස දෙකක් ඇතුළත මම ඒ ඔක්කොම ටික කරනවා. පේපර්ස් කරන එක දැන් ටිකනම නවත්තන්න හැම මාසෙම මම පේපර්ස් දෙකක් print කරලාම දෙනවා ඔයාලට. මෙතනින් එහාට පාස් පේපර් උත් දෙනවා. පාස් පේපර් පොත් අරන් නැත්නම් ආයි ගන්න එපා. හේතුව මම ඔය අලුත් හැබැයි 2010 8 වගේ පරණින්ම කරන්නේ නැහැ මම. සාමාන්‍ය 2011 වගේ ඉඳලා පාස් පේපර් ඔක්කොම කරනවා අපි. ඒවා ඔක්කොම වගේ මම print කරලා දෙන්න පරණ මේව කරන්න යන්නත් එපා. සිලබස් පා වෙනස් නේද? 2011 වගේ ඉඳලා අපි කරමු 11 12 20 දක්වා කරමු පාස් පේපර් ටික. ඒවත් කරනවා පළාත් පේපර් ඔක්කොම සෑහෙන පළාත් පේපර් කරා. මගේ පේපර් උත් හදපුවා තියෙන ඒවත් කරමු. එන හැම මාසෙම අනිවාර්යෙන් පේපර්ස් දෙකක් ඔයාලට ගෙරනවා. ඊට අමතරව රිවිෂන් එකක් කරනවා අපි. වැඩ දෙනවා පුතේ පේපර්ස් දෙකට වඩා කරන්න පුළුවන් මොකද දැන් දවස් 8ක් අපි මාසෙට කරන නිසා. නේද? හරි. එහෙනම් අද නවත්තන්න පුතේ විනාඩි 10කට කලින් කවන්න ටියුට්ස් ඔක්කොම ඉවර නිසා. සර් එතකොට හෙට පේපර් එක හෙට උදේ කරන්න පුතේ 10 11 එකක්. මම ලින්ක් එක දාලා බලන්න Word and Excel කියලා දාලා තියෙන හෙට උදේ. කලාපි සෙමිනාර් නෙවෙයි පුතේ කරන්න දැන් කලාපි සෙමිනාර් කරන්න බෑනේ දැන් ගුරු ස්ට්‍රයික් කරලා දැන් මම ඕක කරොත් මට ලඩක් වැටෙනවා හෙට රෑ හෙට රෑ පේපර් එකක් කරන්න මම පේපර් එක දාන්න අපි දුයි දීලා ඉතුරු වෙච්ච තියෙනවා වගීෂා මට කියන්න බලන්න අපි මම වල print කරලා හරි දීලා ඉතුරු උන පේපර්ස් තියෙනවා අපි කරපු නැතිව නෑ නේද ඔක්කොම කරා කියලා මට මතකයි දෙකක් තියෙනවා මට ඒ දෙකේ පුරවන් නම් මේ ෆොටෝ එකක් ගහලා පළවෙනි පිටු ඒ පිටු දෙක මට ෆොටෝ එකක් ගහලා එවන්නද පුතේ මට ඒක බලා ගන්න පුළුවන් WhatsApp එකේ වගීෂ දානවද වගීෂ දාන්න. එතකොට මම මේ පේපර් එක ආපහු දැන් soft copy හරි නැත්නම් මම soft copy වලට දාන්න. නැති අයට පේපර් එක. ඒතර අපිට ඒක හෙට රෑ කරමු. හෙට උදේ කරන්න පුතේ 10 11 10 වසර අයට වදන් සැකසුම් මේ Excel වලින් ඒවා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්.
මොකද්ද මන්ද දාලා තියෙන්නේ සර් සර් පේපර් එක ගෲප් එකේ දානවා නේද? ඔය දාන්නම් පුතේ ඒක දාන්නම් අද මොකද දැන් පරණ දුන්න පේපර්ස් වගේ වගීෂලා කියන්නේ කරලා නැහැ කියලා ඒකේ මම soft copy group එකේ දාන්නම් වල වගීෂ මට අදම දාන්න එන අනිත් අය දාන්න එපා වගීෂ විතරක් දාන්න නැත්නම් මට ආයි මගාගෙන පුතේ inbox පිටලා මම ආයි ක්ලියර් කරා මැසේජ් එනවා ඒ ළමයි උඩයින පුතේ එක්කෙනා ප්‍රයිවට් දැම්මම අමාරු inbox මැනේජ් කරන්න අමාරු ෆෝන් එක කම්බයින් ෆෝන් එක මම වැඩි බලන්නේ නැහැ ෆෝන් එක හරි අකමැති දෙයක් ක්‍රීම් නිකන් ප්ලේග් යනවා Facebook නම් මන ඒක කම්මැලි අමතකේ බලන්න හරි එහෙනම් පුතේ අපි අදට නවත්තමු පේපර් එක දැන් මට වගීෂ දැම්මයින් පස්සේ ෆොටෝ එකක් ගහලා ඔක්කොම පේපර් ඕනේ නැහැ වගීෂ පළවෙනි ෆොටෝ ඒ හැම පේපර් එකේම අර මූල් පිටු ටික දැම්මම මම දන්නවා මොකද්ද පේපර් එක කියලා එතන මම soft copy දාන්නම් ඔයාලට ඒක කරමු ඊට පස්සේ දිගටම ඊළඟ මම පේපර් print කරලා දෙනවා පුතේ soft copy දාන්නේ නැහැ ඊළඟ මාසෙට අපි කරද්දි රිවිෂන් එක කරද්දි පේපර් මාසෙට 4ක් කරනවා ඒ 4ම මම print කරලා දෙනවා රිවිෂන් එකේ ටියුස් ටික print කරලාම දෙනවා එහෙනම් අද නවත්තමු හැමෝම පරිස්සමින් පුතේ good night අයබෝවන් අයිබෝන් සර් හරි පුතේ හරි පරිස්සමින් ඉන්න